ආයුබෝවන් දුවේ පුතේ බිම් මැනීම සහ මට්ටම් ගැනීම පිළිබඳ මූලධර්ම මේ පාඩමේ 6 වන කොටස තියොඩොලයිට්ටු මැනුම පිළිබඳව අධ්‍යයනය කරන්නයි මේ අපි ඔබ සමග සූදානම් වෙලා තිබෙන්නේ. ඔබට මතකයි මේ පාඩමේ පළමු කොටසේ භාවිතා කරන උපකරණ අනුව වර්ගීකරණය කරා. ඒදී තියොඩොලයිට්ටු නැමැති විශේෂ උපාංගය පිළිබඳ අපි සාකච්ඡාට භාජනය කරා. ඒ තියොඩොලයිට්ටුවෙන් භාවිතයෙන් කෝණ මැනීම පිළිබඳව සාකච්ඡා කරා. ඒ තියොඩොලයිට්ටු මැනුම පිළිබඳව වෙනම කොටසක් යටතේ එය දීර්ඝ වශයෙන් විස්තර කිරීම තමයි මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතකයි තියොඩොලයිට්ටු නැමැති විශේෂ උපාංගය කෝණ භාවිතා කරන ආකාරය. අදාළ කෝණය පිහිටි ස්ථානයේ තියොඩොලයිට්ටුව මධ්‍යගත කිරීම සහ මට්ටම් කිරීම සිදු කරලා ඒ ආශ්‍රයෙන් කෝණ මැන ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කරා. මෙතෙන් සිට මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි අධ්‍යයනය කරමු. තියොඩොලයිට්ටු මැනුම. තියොඩොලයිට්ටු සර්වේයින්. දන්වැල් මැනුමේදී යම් බිම් කොටසක් රේඛීය දුර පමණක් දන්වැල් මැනුමේදී යම් බිම් කොටසක රේඛීය දුර පමණක් භාවිතා කර මැනීමේ එම බිම් කොටස ත්‍රිකෝණ වලට වෙන් කර ඒ ආශ්‍රයෙන් විවිධ දත්ත ලබා ගැනීම සඳහා අනුලම්බ දුර භාවිතා කරනු ලැබේ. ඔබට මතකයි දන්වැල් මැනුම් ක්‍රමය ගැන කතා කරා. පුතේ දන්වැල් මැනුම් ක්‍රමයේදී කුමක්ද සිදු වූයේ? අදාළ ඉඩම ත්‍රිකෝණ වලට බෙදාගත්තා. අදාළ ඉඩම ත්‍රිකෝණ වලට බෙදාගෙන එක් එක් ත්‍රිකෝණයේ පාදවල අපි දිග මැන්නා. එහෙම පාදවල දිගමයින්න දන්වැල් මැනුම් ක්‍රමයේදී සමතල භූමියක් දත්ත අඩු භූමියක් විය යුතු බව අපි එහිදී අවධානය යොමු කරා. නමුත් අතීතයේදී මෙම ක්‍රමය ඉතා පහසුවෙන් යම් ඉඩමක් මැනගත හැකි වුවත් වර්තමානයේ පවතින සංකීර්ණ වටපිටාවත් සමග මෙම ක්‍රමය ප්‍රායෝගිකව භාවිතයට ඉතා අපහසු වී ඇත. වර්තමානයේ වෙන විට අපි මේ කතා කරපු දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කරන්න අසීරු තත්ත්වයන් ඇති වෙනවා. එයට හේතු වන්නේ මොනවාද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට සමතලා හිස් ඉඩම් නැහැ. ගොඩාක් වෙලාවට මේ භූමි සියල්ලම කෘත්‍රිම වස්තුන් ස්වභාවික වස්තුන් වලින් තැන්පත් වෙලා. ඒ වගේම මායිම් තාප්ප වැට ඉනි බැඳලා. මෙන්න මේ හේතුව නිසා ඉඩම ත්‍රිකෝණ වලට බෙදාගෙන මේ දන්වැල් මැනීම ක්‍රමෙන් ඉඩම මැනීම කියන කාරණාව අපිට ඉතා අපහසු තත්ත්වයක් වෙනවා. මේට පිළියමක් වශයෙන් තමයි තියොඩොලයිට්ටු මැනුම් ක්‍රමය හඳුන්වන්නේ. මේ තියොඩොලයිට්ටු මැනුම් ක්‍රමයේදී කෝණ මැනගෙන පාද කිහිපයක් පමණක් මැනගෙන බිම් සැලැස් මැදීමේ කාර්යය අපිට ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. කෝණ පමණක් මැනගෙන ඒ සමගම පාද කිහිපයකුත් මැනගෙන ඉඩම සැලැස්ම භූමිය නිර්මාණය කිරීමේ හැකියාව මෙන්න මේ තියොඩොලයිට්ටු මැනුම් ක්‍රමය සතුයි. විශේෂයෙන්ම නාගරික පරිසරවලදී ආශ්‍රිත මැනුමකදී ඉතා කුඩා බිම් කොටසක් සමග කාර්ය කිරීමට සිදුවන නිසාත් නාගරික බිම් කොටස් පොඩි දන්වැල් එළේ ඉන්න පුළුවන්ද? ත්‍රිකෝණ හදා ගන්න පුළුවන්ද? අපහසුයි. සාමාන්‍යයෙන් භූමිය පුරාම මේ තියෙන මුළු භූමිය පුරාම ගොඩනැගිල්ලක් වැනි පිහිටීමක් ඇති ස්ථානයක දත්ත පැතිරී ගිහින් තිබෙනවා. දත්ත ගොඩාක් පැතිරී ගිහින් තිබෙනවා. එවැනි අවස්ථාවක ත්‍රිකෝණ වලට වෙන් කරන්න බෑ. ඕන ත්‍රිකෝණ වලට වෙන් කරන්න බෑ. ඒ නිසා තමයි තියොඩොලයිට්ටු මැනුම් ක්‍රමය අපිට අවශ්‍ය වන්නේ. අවසාන වතාවට කියනවා මෙවන් අවස්ථාවලදී දන්වැල් මැනුම් ක්‍රමය යොදාගෙන එනම් දිග පමණක් පදනම් කරගෙන ඉඩම මෙනිය නොහැක. අන්න දිග විතරක් මැනගෙන ඉඩම වර්ගඵලය සෙවීම සැලසුම් නිර්මාණය කිරීම සිදු කර නොහැකි. මෙවැනි අවස්ථාවක අපිට යන්න වෙනවා කෝණ සහ දිග භාවිතා කරමින්. මෙන්න කෝණ සහ දිග මැනීම මගින්
ඔය දෙකම භාවිතා කරමින් ඉඩම අපිට මැනීම සිදු කරන්න වෙනවා. ඉඩම අපිට මැනීම සිදු කරන්න වෙනවා. මෙන්න මේ පිළිබඳව තමයි අපි දැන් අධ්‍යයනය කරන්න යන්නේ. ත්‍රිකෝණීකරණය යොදාගත නොහැකි අවස්ථා කිහිපයකට අපි අවධානය යොමු කරමු. මේ පළමු අවස්ථාව. ත්‍රිකෝණීකරණය භාවිතා කරන්න බැරි. දැන් අපි කියනවානේ දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කරන්න බැහැ. අපි යනවා තියොඩොලයිට් මැනුම් ක්‍රමයට කියලා. එවනම් දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කරන්න බැරි හේතු කිහිපයක් අපි දැන් අධ්‍යයනය කරමු. එහෙම බැරි වෙන්න මොනවද තියෙන හේතු? පහත රූපයේ පෙන්වා ඇති පරිදි මැනිය යුතු ඉඩම සම්පූර්ණයෙන්ම හෝ වැඩි කොටසක්. මැනිය යුතු ඉඩම සම්පූර්ණයෙන්ම හෝ වැඩි කොටසක් ගොඩනැගිල්ලක් පිහිටා ඇති අවස්ථාවකදී ත්‍රිකෝණීකරණය යොදාගත නොහැක. එවැනි අවස්ථාවක ත්‍රිකෝණීකරණය යොදා ගන්න බැහැ. දැන් ඔබට පේනවා වටේ ගොඩනැගිල්ල. පිහිටි ඉඩමෙන් 80ක් 70කටත් එහා ප්‍රමාණයක් ගොඩනැගිල්ල අත්පත් කරගෙන. ඉතින් අපි කොහොමද මේ ඉඩම බෙදන්නේ ත්‍රිකෝණවලට? නොහැකි. වර්තමානයේ නගරබද ඊටාම සීමිත ඉඩකඩක් තිබෙන්නේ. මේ සියලු භූමි ප්‍රදේශ අනිවාර්යයෙන්ම භූමියෙන් 80ක් 90ක් විතර ප්‍රමාණයක් ගොඩනැගිල්ල නිර්මාණය වෙලා එයාගේ ගෘහය ගෙදර නිර්මාණය වෙලා. එහෙනම් කිසිසේත්ම අපිට දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කළ නොහැකි. ඔන්න පළවෙනි හේතුව. අපි ඊළඟ හේතුවට යමු. ඊළඟ හේතුවේදී කියනවා වර්තමානයේ ඊටා කුඩා බිම් කොටසක දෙවන හේතුව වර්තමානයේ ඊටා කුඩා බිම් කොටසක ගොඩනැගිල්ලක් ඉදි කරන විටදී පහත රූපයේ පෙන්වා ඇති පරිදි එක් මායිමක් ඔස්සේ සංවෘත බිත්තියක් ඉදි කර ඇති අවස්ථාවක් ඇත. මෙන්න එක බිත්තියක්. අපි බ්ලයින්ඩ් වෝල් කියලා කියනවා. අපි කියනවා බ්ලයින්ඩ් වෝල් කියලා. ඒ බ්ලයින්ඩ් වෝල් එකද කරන්නේ සම්පූර්ණ තාප්පය වගේම බඳිනවා බිත්තිය. බිත්තිය බදලා ගත්තාම මේ දිගේ අපි කොහොමද දන්වැල් එලන්නේ? මේ දිගේ අපි කොහොමද ටේපය එලන්නේ? එම නිසා මේ දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කර නොහැකි නිසා අපිට මේ කෝණ මැනගෙන පාදවල දිග කිහිපයක් මැනගෙන ත්‍රිකෝණ වලට වෙන් කරන්න නැතුව මේ කාර්ය කිරීමේ හැකියාව තිබෙනවා. මේ රූප සටහනේ ඔබට දැක්වෙන්නේ මේ බ්ලයින්ඩ් වෝල් එහෙම නැත්නම් සංවෘත බිත්තියක් තිබෙනවා. මේක ත්‍රිකෝණ වලට බෙදා ගන්න බැහැ. එවැනි අපහසුතා තිබෙනවා. ඒ නිසා මෙයටත් අපි මොන ක්‍රමය භාවිතා කරන්න වෙනවද? තියොඩොලයිට් මැනුම් ක්‍රමය මේ සඳහා අපිට භාවිතා කරන්න සිදු වෙනවා. ඔන්න දෙවන ගැටලුව. මෙවැනි අවස්ථාවකදී දිග පාඨාංක පමණක් මැනීම මගින් එම ඉඩමේ බිම් සැලැස්ම ඇඳිය නොහැක. අන්න දිග පාඨාංක පමණක් මැනගෙන බිම් සැලැස්ම අඳින්න බෑ. කෝණත් මැනගන්න වෙනවා. කෝණ මැනගෙන අපි අඳින්නේ කොහොමද කියන කාරණාව අපි ඉස්සරහදී පොඩ්ඩක් මතක් කරමු. දැන් ඔබ කෝණ භාවිතා කරමින් දිග භාවිතා කරමින් මෙම බිම් සැලැස්ම අඳින ආකාරය අපි මේ පාඩමේ අවසාන කොටසේදී සාකච්ඡා කරනවා. ඒ අඳින ක්‍රමය ප්‍රායෝගික පරීක්ෂණයක් සහිතව සඳහන් කරනවා. එතෙක් ඔබට මෙන්න මේ සටහන තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් ඔබට ඉතාම පැහැදිලි මේක දන්වැල් මැනුම් ක්‍රමය භාවිතා කරමින් මේ ත්‍රිකෝණ වලට බෙදා ගන්න බෑ කියලා. එහෙමනම් අපි කොහොමද තියොඩොලයිට්ව භාවිතා කරමින් මේ අඳින්නේ? ඔබ දන්නවා තියොඩොලයිට්ව මෙන්න මේ ස්ථානයේ ගහන්න පුළුවන්. මේ ස්ථානයේ තියොඩොලයිට්ව ගහන්න පුළුවන්. එක ස්ථානය, දෙක ස්ථානය, තුන ස්ථානය, හතර ස්ථානය. අපි හිතමු මේ කෝණ අංශක 90ට සමාන නැහැ. වෙනස් අංශක 65 75 තිබෙනවා. එවැනි අවස්ථාවක තියොඩොලයිට්ව භාවිතා කරමින් මෙන්න මේ කෝණය මැන ගන්න පුළුවන්. 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 θ1, θ2, θ3, θ4. කෝණ හතර මැනගෙන සාමාන්‍ය ටේපයක් භාවිතා කරමින් 1 2 පාදය, 2 3 පාදය, 3 4 පාදය, 1 4 පාදය මැනගෙන බිම් සැලැස්ම අඳින්න පුළුවන්. මෙතනදී මෙහෙම කරනවා. දැන් මේ සැලැස්ම අඳින්න එපේ. අපිට අනිවාර්යෙන් පරිමාණයක් අවශ්‍යයි.
පරිමාණය භාවිතා කරමින් ඔන්න අපි අඳිනවා 1-4 රේඛාව. ඇඳා. හරනේ? ඒ දොර හරියට මාක් කරගත්තා. මෙතන 4 ලක්ෂය, මෙතන 1 ලක්ෂය. මේ θ1 කෝණය දන්නවනේ. කෝණමානය භාවිතා කරමින් හරියට මේ කෝණයට අදාළ රේඛාව අඳිනවා. අපි දැන් අංශක 90ක් කියලා විශ්වාස නොකරනවා. අංශක 90 තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඉඩම හරියට අංශක 90ද කියලා අපි දන්නේ නැහැනේ. වෙනස් වෙන්න පුළුවන්. කට්ටි කරනකොට. මේ කෝණය මැනගෙන යන්දා 1-2 දුර ගත්තා. අදාළ පරිමාණයට අදාළව ඒ දුර ඡාපය කැපුවා. ඊට පස්සේ 1-2 ලක්ෂ ස්ථානගත කරගත්තා. දැන් 1-2-3 θ2 කෝණය. θ2 කෝණයත් කෝණමානය භාවිතා කරමින් ඇඳා. කෝණමානය භාවිතා කරමින් ඇඳලා අපි 2-3 දුර කව කටට අරගෙන කව කට්ටෙන් ඡාපය කපනවා. කව කට්ටෙන් ඡාපය කපලා අරගෙන ඒක අපි 3 ලක්ෂය විදියට ගත්තා. මෙන්න සටහන් කරගන්න. ඊටම පහසු ලස්සනට අර දන්වැල් මැනුම් ක්‍රමේදී වගේ මේ ඉඩම ත්‍රිකෝණ වලට බෙදාගෙන ත්‍රිකෝණ මාක් කරගෙන එහෙම යන්න අවශ්‍ය නැහැ. මේක ලෙහෙසි ක්‍රමයක්. දැන් ඔබට ඊටම පැහැදිලිව පේනවා දන්වැල් මැනුම් ක්‍රමය ඇයි අපේ භාවිතයෙන් ඉවත් වෙලා තිබෙන්නේ කියලා. ප්‍රායෝගිකව භාවිතා කිරීමට නොහැකි නිසා. අපි තවත් හේතු බලමු. අපි තවත් හේතුවක් විදියට බලනවා මේ විදිහට. 3 පහත රූපයේ පෙන්වා ඇති පරිදි මැනියුතු ඉඩම මත ගොඩනැගිලි හෝ දත්ත රාශියක් පිහිටන විට පහත රූපයේ පෙන්වා ඇති පරිදි මැනියුතු ඉඩම මත ගොඩනැගිලි හෝ දත්ත රාශියක් පිහිටා ඇති විට එම ඉඩම ත්‍රිකෝණ වලට වෙන් කිරීම අපහසුයි. දැන් අපි කතා කරේ තනි ගොඩනැගිල්ලක් නේ. කලින් කතා කරේ දත්ත ගොඩාක් තිබෙනවා. මේ තියෙන්නේ පාරවල්. මේ තිබෙන්නේ රෝඩ්. ඔය රෝඩ් එක. ඔය රෝඩ්. ඔය තිබෙන රෝඩ්. පාරවල් ගොඩාක් තිබෙනවා. ඒ වගේම ඒවා අභ්‍යන්තරයේ ඉඩම් කට්ටි. බ්ලොක් 1, බ්ලොක් 2, බ්ලොක් 3 විදියට බිල්ඩින් 1 2 3 4 5 6 7ක් විතර තිබෙනවා. දැන් මේ ASCII ඇත්තටම අපිට දන්වැල් දාන්න බෑ. ත්‍රිකෝණේ ලන්න බෑ. ඒ වගේ අවස්ථාවකත් අර අපි කලින් සඳහන් කරපු විදියට වටේ කෝණ ටික මැන්න, පාදර දිග මැන්න ඉඩම නිවැරදි ආකාරයෙන් ස්ථානගත කිරීමේ කාර්ය අපිට සිදු කළ හැකියි. ඊළඟට අපි එනවා 4 වෙනි උදාහරණයට ඇයි දන්වැල් මිනුම භාවිතා කර නොහැක්කේ කියන හේතුවට හේතු සාධකයට එනවා. එහිදී කියනවා මැනිය යුතු ඉඩම සමතල ඉඩමක් නොවන විටද තිරස් දුර මැනීමේදී ගැටලු මතුවේ. සමතල ඉඩමක් නොවන විටද තිරස් දුර මැනීමේදී ගැටලු මතුවේ. දැන් ඒක සමතල ඉඩමක් වෙන්නේ නැති වෙනකොට දුවේපුත් අපට දන්වැල දාන්න බෑනේ. අපිට දන්වැල පිළිවෙලට යොදන්න බෑ. දන්වැල බරයි. දන්වැල නැගවෙන්න පුළුවන්. දන්වැල සැග් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපට ලැබෙන්නේ ආනත දුර. එවැනි අවස්ථාවක අපට ලැබෙන්නේ මොන දුරද? ආනත දුර. ඒ නිසා දෝෂ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. මේ රූපයේ දක්වන පරිදි ආනත පොළවක දන්වැල් එලන්න ගියාම. නමුත් අපිට නිරන්තරයෙන් මනින්න තිබෙන්නේ සමතල පොළවල්ද ආනත පොළවල්ද. ගොඩාක් වෙලාවට උස වෙනස් භූමි තමයි අපට මැන ගැනීමට ලැබෙන්නේ. එවැනි අවස්ථාවක දන්වැල් මැනුම් ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කිරීම ගැටලුකාරී තත්ත්ව රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ නිසා සිරස් කෝණ ඇලදිග භාවිතා කර තිරස් දුර ගණනය කිරීම. තිරස් දුර ගණනය කිරීම. දැන් අපි මේක උදාහරණයක් විදිහට අපි පළමු කොටසේදී සාකච්ඡා කරලා තිබ්බා. රේඛීය දොරවල් සහ කෝණික දොරවල් මැනීම සම්බන්ධයෙන් මෙහිදී දුවේ පුතේ මේ ලැබෙන්නේ. ඔය අපිට සිරස් දුර මැන ගන්න පුළුවන්. D horizontal, D vertical, D slant. ඇල පොළවක D slant මැනගෙන අපිට පුළුවන් ඒත් එක්කම නිවැරදි horizontal disk එක ගණනය කිරීමක් සහිතව මැනගන්න. මෙවන් අවස්ථාවලදී තියොඩොලයිට්ව භාවිතා කිරීමෙන් ඉතා පහසුවෙන් නිහතකාරී කර හැක. අපිට පුළුවන් මේ ඇන්ගල් මයින්න, උස මයින්න ඒත් එක්කම ගණනය කිරීම කරලා ඇල දුර භාවිතා කරමින් horizontal distance එක මැනීමේ හැකියාව කවුරු සතු වෙනවද? තියොඩොලයිට්ව සතු වෙනවා. ඒ නිසා වර්තමානයේ බොහෝ තැන්වල දන්වැල් මැනුම් ක්‍රමයෙන් ඉවතට ඇවිල්ලා තියොඩොලයිට්ව භාවිතා කරමින් තියොඩොලයිට් මැනුම් ක්‍රමයට
මිනිස්සු හුරු වෙන්න පටන් ගන්න තිබුණා. නමුත් ඒකත් බැහැරට ගිහිල්ලා වර්තමානයේ ඔබ මතක ඇති දැන් භාවිතා කරන්නේ මොකද්ද? ටෝටල් ස්ටේෂන් එක ස්ථානීය උපකරණයට තමයි මිනිසුන් අවධානය යොමු වෙලා තිබෙන්නේ. අපි බලමු මේ කිව්මක්ද කියලා ඉස්සරහට. දැන් ඊළඟට පස්වන දෝෂයේ විදිහට අපි ගන්නවා පස්වන දෝෂයේ විදිහට එමෙන්ම විශාල ඉඩමක් මැනීමේදී ත්‍රිකෝණ රාශියක් සමග කාර්ය කිරීමට සිදුවේ. දැන් මේ බලන්නකො ලොකු ඉඩමක්. මේ ලොකු ඉඩම සමතලා භූමියක් ප්‍රශ්නයක් නැහැ. දන්වැල් එලන්න පුළුවන්. අභ්‍යන්තරේ කෘතිම දත්ත සහ ස්වභාවික දත්ත නැහැ. අපිට ලස්සනට දන්වැල් එලන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය දන්වැල් එල්ලලා මේක ත්‍රිකෝණ ගණනාවකට මේ බෙදා වෙන් කරන්න වෙනවද නැද්ද? වෙන් කරන්න වෙනවා. ත්‍රිකෝණ සමහරට 25ක් 30ක් 40ක් විතර එන්න පුළුවන්. මේ එක් එක් පාදවල ත්‍රිකෝණවල දිග හොයන්න යනකොට දිගමයින් යනකොට කොපමණ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙයිද? කොච්චර දෝෂ සහගත තත්වයන් ඉදිරියට ඇති වෙයිද? මෙන්න මේ වළක්වා ගැනීම සඳහා මෙන්න මේ නිසා මේ වළක්වා ගැනීම නිසා අපිට තියොඩොලයිට් මැනුම් ක්‍රමය භාවිතා කරන්න වෙනවා. මොකද අපිට ත්‍රිකෝණ වලට බෙදන්න ඕනේ නැහැ. වටේ පාදවල දිගයි ඊට අදාළ කෝණයි මැනගත්තාම මේ කාර්ය ඉතා පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා කියලා කියනවා. ඒ නිසා මේ කෝණ සමග මැනුම් කරන කාර්ය ක්‍රියාවලිය එහෙම නැත්නම් තියොඩොලයිට් මැනුම් ක්‍රමයට මිනිස්සු අවධානය යොමු කරලා අවසానයි. මෙහිදී කෝණ සම්බන්ධ මිනුම් ගැනීමේදී ප්‍රධාන වශයෙන් කෝණ වර්ග දෙකක් සමග කාර්ය කරන්න සිදු වෙනවා. එකක් තමයි තිරස් කෝණ අනිත් එක සිරස් කෝණ. එකක් තමයි තිරස් කෝණ අනිත් එක සිරස් කෝණ. තිරස් තලයේ මෙන්න මේ තලයේ මයින කෝණ තිරස් කෝණ, මේ තලයේ මයින කෝණ වලට අපි කියනවා සිරස් කෝණ. තිරස් කෝණ සහ සිරස් කෝණ. මෙම තිරස් සහ සිරස් කෝණ වර්ග දෙකම මැනීම සඳහා පහසුකම් ඇති මූලිකම උපකරණය තියොඩොලයිට්යි. විශේෂය මොකද්ද? මේ තිරස් කෝණයි සිරස් කෝණයි මැනීම සඳහා පහසුකම් ඇති මූලිකම උපකරණය තියොඩොලයිට්යි. පහසුකම් තියෙන මූලිකම උපකරණය තියොඩොලයිට්. මේ තියොඩොලයිට්ට පුළුවන් මෙන්න මේ තලයේ කෝණමයින්න, තිරස් තලයේ කෝණමයින්න. ඒ වගේම සිරස් තලයේ කෝණමයින්නත් පුළුවන්. මේ දෙකම කරන එකම උපකරණය කුමක්ද? තියොඩොලයිට්. සාමාන්‍ය තියොඩොලයිට් මැනුමකදී තිරස් සහ සිරස් කෝණ මැනීමට තියොඩොලයිට් යොදා ගන්න අතර මැනුම් රේඛාවල දිග මැනීමට මිනුම් පටියක්ද භාවිතා කරයි. ඔන්න තිරස් කෝණ මැනීමට තියොඩොලයිට් යක් යොදා ගන්න අතර මැනුම් රේඛාවල දිග මැනීමට මිනුම් පටියක් යොදා ගන්න ලැබෙනවා. දැන් මේ තියොඩොලයිට් මැනුම් ක්‍රමය තියොඩොලයිට්ව පමණක් භාවිතා කරමින් කරන්න බෑ. අපිට පාදවල දිග මනින්න එපයි. ඔබට කලින් උදාහරණයේ සඳහන් කරා මා කොහොමද තියොඩොලයිට් මැනුම් ක්‍රමයෙන් ලබා ගන්නා දත්තත් එක්ක සැලැස්මක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ සැලැස්මක් නිර්මාණය කරගද්දී ඒ වගේ පාද අතර අපිට දිග මනින්න වෙනවනේ. එතන පාද අතර දිග මනින්න වෙන්නේ අනිවාර්යෙන් ටේපයක් භාවිතයෙන්. ඊළඟට ඔබට තවත් ලස්සන ක්‍රියාවලියක් ගැන අපි මේ පාඩමේ පළමු කොටසේදී සාකච්ඡා කරා. EDM යන්ත්‍රය, ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර්. මම ක්‍රියාවලිය නැවතත් පොඩ්ඩක් ඔබව රැගෙන යන්නම් ඒ ක්‍රියාවලිය දෙසට. මෙවැනි ස්ථාන දෙකක් ගත්තාම මේ ස්ථානයේ අපි ස්ථානගත කරනවා හරියට සෙන්ටර් කරලා මේ ලක්ෂයට EDM යන්ත්‍රය. මෙතන තිබෙනවා B ලක්ෂය. මේ EDM යන්ත්‍රය මගින් කිරණ පරාවර්තනය කරලා ලබා ගත්තාම ඔටෝමැටිකලි මේ A සහ B අතර නිවැරදි තිරස් දුර ලබා ගන්නා ක්‍රමවේදයක් පවතින බව අපි එහිදී සාකච්ඡා කරා. ඒ උපකරණයට කියනවා EDM යන්ත්‍රය. ඒ උපකරණයට කියනවා මොකද්ද පුතේ? EDM යන්ත්‍රය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් කියලා කියනවා. කොහොමද දෙකට කියන්නේ? ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් කියලා කියනවා. දැන් මිනුම් පටිය භාවිතා කරන්න එපයි. දිගමන ගන්න. දිගමයින්වත් මේ EDM යන්ත්‍රයත් පුළුවන්.
අර අපි කතා කරන ස්ථානීය උපකරණය ටෝටල් ස්ටේෂන් එක නිර්මාණය වන්නේ EDM යන්ත්‍රයයි තියොඩොලයිට්ටුවයි මේ දෙකේම එකතුවෙන් තමයි TS එක නිර්මාණය වෙන්නේ. ඒතර දිග මැනීමේ කාර්ය, කෝණ මැනීමේ කාර්ය එකවර කරගන්න පුළුවන් නම් අපිට දන්වැල් මැනුම් ක්‍රමයක් අහෝසි කරලා තියොඩොලයිට් මැනුම් ක්‍රමයක් අහෝසි කරලා අපිට එන්න පුළුවන් ස්ථානීය උපකරණය භාවිතයෙන් මැනීමට, මැනුම් රේඛාවල දිග මැනීමට මිනුම් පටිය යොදා ගන්නු ලැබේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පහත රූපයේ තියොඩොලයිට් වර්ග කිහිපයක් දක්වා ඇත. තියොඩොලයිට් කිහිපයක්. මේ පැරණි තියොඩොලයිට් වර්ග දෙකක්. මේ නවීනතම තියොඩොලයිට් වක්. ඔය නවීනතම තියොඩොලයිට් එකේ තිබෙන වෙනස තමයි මේ තිරස්කෝණ සිරස්කෝණ වල අගයන් සප්තකණ්ඩ දර්ශකයක 7 segment display එක පෙන්눔 කරනවා. කැල් එකේ පෙන්눔 කරන අගයන් වගේ තිරස්කෝණයගේ සිරස්කෝණයගේ පෙන්නනවා. මේවා ඊටාම පැරණි තියොඩොලයිට් දෙකක්. මේ නවීනතම තියොඩොලයිට් එකක් තමයි මේ රූපය ඔබට දිස් වෙන්නේ. තියොඩොලයිට් එකක් නිර්මාණය පිළිබඳව සැලකීමේදී ප්‍රධාන වශයෙන් තියොඩොලයිට් වර්ග දෙකකට බෙදා දැක්විය හැකියි. අපේ භාවිතයේ තියෙන මේ තියොඩොලයිට් දරුවනේ දුවේ පුතේ ප්‍රධාන වර්ග දෙකකට බෙදනවා. මේ පිළිබඳව දැනගැනීම ඉතා වැදගත් වෙනවා. එකක් සංක්‍රාන්ති තියොඩොලයිට් ට්‍රාන්සිට් තියොඩොලයිට් කියලා කියනවා. දෙක අසංක්‍රාන්ති තියොඩොලයිට් non transit තියොඩොලයිට්. අපි ඊළඟට බලමු මොකද්ද මේ සංක්‍රාන්ති තියොඩොලයිට් එකේ තිබෙන විශේෂත්වය, මොකද්ද අසංක්‍රාන්ති තියොඩොලයිට් එකේ තිබෙන විශේෂත්වය කියලා අපි ඊළඟට පරීක්ෂා කරමු. සංක්‍රාන්ති තියොඩොලයිට් ට්‍රාන්සිට් තියොඩොලයිට්. සංක්‍රාන්ති තියොඩොලයිට් එක ඇති ප්‍රධාන උපාංගය වන්නේ එහි දුරේක්ෂය සිරස් පිහිටීමක ඇති තලය මත සම්පූර්ණයෙන්ම වටයක් කැරකෙවිය හැකි වීමයි. දැන් මේ වීඩියෝ පාඨමාලා බලන දරුවන්ට මාගේ මේ පාඩමේ බිම්බැනුම් පාඩමේ පළවෙනි කොටස් මා අධ්‍යයනය කළ ඇති විශ්වාස කරනවා. එහිදී ඔබට මතකද පේස් left and පේස් right එකේ මයින්වයි කියලා මා ඉතා ලස්සනට පැහැදිලි කරා. වම් මුහුණතේ සහ දකුණු මුහුණතේ. මම ඒ සඳහා මේ පෑන උදාහරණයට ගන්නවා. මේකේ තියෙන දුරේක්ෂයක්. දුරේක්ෂයේ ඇස තබා බලන පැත්තට අපි කියන උපනෙත. වස්තුව දෙසන පළ බලන පැත්තට අවනත කියලා කියනවා. දැන් මේ දුරේක්ෂය මේ සංක්‍රාන්ති තියොඩොලයිට් එකේ මේ දුරේක්ෂය කරකවන්න පුළුවන් මේ අංශක 180කින් කරකවන්න පුළුවන්. අංශක 180කින් කරකවන්න පුළුවන්. එතකොට තමයි මේ අංශක 180කින් කරකා නැවත බලනකොට තමයි පේස් රයිට් පේස් ලෙෆ්ට් එකේ අපි මයින්නේ. වම සහ දකුණේ. වම් මුහුණතේ සහ දකුණු මුහුණතේ. ඒදී ඔබට පැහැදිලිව සඳහන් කරා දෝෂයක් සිදු වුවොත් ඒ දෝෂය අවම කර ගැනීම සඳහා තියොඩොලයිට් එක වම් මුහුණතේ ෆේස් ලෙෆ්ට් එකේ දකුණු මුහුණතේ ෆේස් රයිට් එකේ ඒ දෙකේම කෝණය මැනලා එහි මැදාගය මධ්‍යස්ථය ගන්න ඕන කියලා. එහිදී උපනත ඇස තබා බලලා මෙහෙම අපිට තිරස්තලයේ සිරස්තලයේ කෝණ මයින්න පුළුවන්. සංක්‍රාන්ති කරනවා කියලා කියන්නේ මේක අංශක 180කින් කරකවනවා. කරකවාම උපනත යන අනිත් පැත්තට අපිට මේ පැත්තට ගිහිල්ලා මෙන්න මෙහෙමත් කෝණ මැන ගන්න හැකියාව තියෙනවා. එතකොට තමයි පේස් ලෙෆ්ට් එක පේස් රයිට් එක මාරු වෙනවයි කියලා කියන්නේ. ඒ පිළිබඳව දැන් ඔබට අදහසක් තිබෙනවා. එහෙම කරකවන්න පුළුවන් තියොඩොලයිට් වලට අපි කියනවා සංක්‍රාන්ති තියොඩොලයිට් ට්‍රාන්සිට් තියොඩොලයිට්. මෙහිදී තිරස් කෝණය වෙනස් නොවි පවතින අතර ඔන්න විශේෂයක්. දැන් මේ අපි මෙන්න මේක අංශක 180කින් කරකවනකොට තිරස්තලයේ කෝණය වෙනස් වෙන්නේ. සිරස්තලය තමයි කැරකෙන්නේ. තිරස්තලයට වෙනසක් වෙන්නේ නැහැ. සිරස් කෝණ පමණක් වෙනස් වන නිසා සිරස්තලයේ කෝණ පමණක් වෙනස් වේ. සංක්‍රාන්ති තියොඩොලයිට් එකක් පහත රූප සටහනෙන් දක්වා ඇත. ඔන්න අපේ පහත රූප සටහනේ තිබෙන්නේ ඒ අපි කතා කරන සංක්‍රාන්ති තියොඩොලයිට් එකක ඡායාරූපයක්. සංක්‍රාන්ති තියොඩොලයිට් එකක්. මේ සංක්‍රාන්ති තියොඩොලයිට් එකේ පුතේ දුවේ ඔබට පැහැදිලිව පේන මේ දුරේක්ෂය. මේ දුරේක්ෂය මෙන්න මෙහෙම වටයක් කරකවන්න පුළුවන්. ඒ කියලා කියන්නේ මේ අපි ගමු මේ පැත්ත උපනෙත කියලා.
මේ උපනෙත මෙන්න මෙහෙම අංශක 180ක් කරකවන්න පුළුවන්. 180ක් කරකවලා අපිට මේ පැත්තටත් ගිහිල්ලා අපිට මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් දුරේක්ෂයෙන් බලන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාවට කියනවා සංක්‍රාන්ති කිරීම කියලා. මොකද පුතේ මේකට කියන්නේ සංක්‍රාන්ති කිරීම. දැන් ඔබ ඊටාම පැහැදිලිව මීට කලින් කොටස්වලදී ඉගෙන ගත්තා වම් මුහුණතේ සහ දකුණු මුහුණතේ මැනීම. මොකද පුතේ වම් මුහුණතේ සහ දකුණු මුහුණතේ මැනීම. ෆේස් ලෙෆ්ට් එක සහ ෆේස් රයිට් එකේ මැනීම. ඒ ෆේස් ලෙෆ්ට් එකේ රයිට් එකේ මයින්කොට තමයි මේ සංක්‍රාන්ති කරන්නේ. මේ සංක්‍රාන්ති කළ එක කෝණයක් අපි මේ පැත්තේ තිබවයිනෝ. ඊට පස්සේ ඒ කෝණෙම මේ සංක්‍රාන්ති කරලා ඉවරලා ආපහු මේ පැත්තෙන් මයිනෝ. ඔබට මතක ඇති පැහැදිලි කරා පුතේ මේ විදිහට දැන් මේ දුරේක්ෂය කියලා කියන්නේ මේ වගේ වෘත්තාකාර පරිමාණයක් නේ තියෙන්නේ. මේ වෘත්තාකාර පරිමාණයේ horizontal vertical පාඨාංක තිරස්තලයේ මයින්නවා. මෙන්න මේ තිරස්තලයේ මයින්නවා. සිරස්තලයේ මයින්නවා. ඔය විදිහට තිබෙනවා මේ ආකාරයට ක්‍රමාංකනය කරපු අංශක 360 ක්‍රමාංකනය කරපු තල දෙකක්. තල දෙකක් තිබෙනවා. එහිදී තිරස්තලයේ කෝණ මෙන්න මේ වටා කෝණ මේ දුරේක්ෂය මෙන්න මෙහෙම කරකවලා මයින්න පුළුවන් තිරස්තලයේ කෝණ. ඒව තමයි මෙතනින් ලැබෙන්නේ. මේකෙන් කියවෙන්නේ. ඊළඟට දුරේක්ෂය මේ තලයේ කෝණ තිරස්තලයේ කෝණ මයින්නකොට ඒ පාඨාංකය වෙන්නේ මේකේ. මේ තිබෙන්නේ මෙන්න මේ තලයේ ලැබෙන්නේ. දැන් ඔබට මේ තලය මෙහෙම උපකල්පනය කරමු. අපිට මැනගන්න තියෙනවා මෙන්න මේ විදිහට දුවේ පුතේ A B C මේ ඇන්ගල් එක තීටා කෝණය. ඒ සඳහා අපි තියොඩොලයිට්ටුවක් B කියන ලක්ෂයේ ස්ථානගත කරනවා. B කියන ලක්ෂය ස්ථානගත කළා අපි මොකද්ද කළ යුත්තේ? මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම. මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම සිදු කරලා මේ උපකරණය එක්ක පේස් ලෙෆ්ට් එකේ තියාගන්නවා නැත්නම් පේස් රයිට් එකේ තියාගන්නවා. පේස් ලෙෆ්ට් එකේ තියාගෙන හෝ පේස් රයිට් එකේ තියාගෙන මේ දෙකෙන් කුමන අවස්ථාවක හෝ කෝණය මයින්නවා. කෝණය මයින්කොට මෙන්න මේ අවස්ථාවේදී බිඳුව 90 180 270 නැවත තාක් මෙතන 360ට සමපාත වෙනවා. මේ එක්තරා අවස්ථාවකදී මේ කෝණයේ අගය ලැබෙනවා. මෙන්න මෙතෙන්ට සමපාත වුණාම අංශක 30යි කලා 15යි විකලා 30යි කියලා. ඊට පස්සේ දුරේක්ෂය සංක්‍රාන්ති කරනවා. අංශක මේ කෝණය 180කින් හරවනවා. හරවලා නැවතත් ABC කෝණය මයින්නවා. ABC කෝණය මැන්නහම මෙන්න මේ අංශක 30ට ගැලපෙන පරිදි මෙන්න මේ පැත්තෙන් තමයි ලැබෙන්නේ කෝණය. එතකොට මෙතනින් ලැබෙන්නේ බිඳුවේ සිට 30නේ. මේ 360 ඉඳලා 30යි 15යි 30ක ආසන්න අගයක් අඩු වෙලා 200 ගානක පාට 330ක 329ක විතර පාඨාංකයක් තමයි මෙතනින් පේන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ 360න් මේ හා ආසන්න කෝණයක අගයක් අඩු වෙලා තමයි ලැබෙන්නේ. ඒ දෙක අපි අඩු කරගෙන නිවැරදි කෝණය ගණනය කරන්න ඕනේ. හරි කෝණය ගන්න මැද අගය ගන්නවා. මධ්‍යස්ථය ගන්නවා. පැහැදිලි ඇති. මොනක තමයි කියන්නේ පේස් ලෙෆ්ට් එකේ සහ පේස් රයිට් එකේ මයින්නවා. ඒ සඳහා අපිට මේක සංක්‍රාන්ති කිරීම සිදු කළ හැකියි. පැහැදිලි ඇති. සංක්‍රාන්ති තියොඩොලයිට්ටුවක ඇති ප්‍රධාන උපාංගය වන්නේ එහි දුරේක්ෂය සිරස් පිහිටීමක් ඇති තලයක් මත සම්පූර්ණ වටයකින් කැරකවිය හැකි වීමයි. මෙහිදී තිරස් කෝණය වෙනස් නොවී පවතින අතර සිරස් කෝණ පමණක් වෙනස් වේ. අපි මෙන්න මේ දුරේක්ෂය මේ පැත්තට මෙහෙම කරකවනකොට තිරස් තලයේ කෝණ වෙනසක් වෙන්නේ නැහැ. සිරස් තලයේ කෝණ එහෙම නැත්නම් මෙන්න මේ පාඨාංකයේ කෝණ විතරයි වෙනස් වන්නේ. දැන් මේ ඔබට ඇඳලා තිබෙන්නේ මේ පරිමාණය මැනුවල් තියොඩොලයිට්ටුවක්. මැනුවල් කියලා කියන්නේ ඔය විදිහේ නම්බර් කරපු පාඨාංක කරපු ක්‍රමාංකිත වෘත්තයක් තිබෙනවා. නමුත් මේ තියොඩොලයිට්ටුව ඇඩ්වාන්ස් වෙලා ඩිජිටල් තියොඩොලයිට්ටුව බවට පත් වෙලා තිබෙනවා. ඒතර ඩිජිටල් තියොඩොලයිට්ටුව බවට පත් වෙනකොට මෙයාගේ
ඩිස්ප්ලේ එකේ තමයි පෙන්වන්නේ 7 segment display. සප්ත ඛණ්ඩ දර්ශකයේ තමයි සිරස් කෝණ තිරස් කෝණ පාඨාංක පෙන්වුම් කරන්නේ. පැහැදිලි ඇති. සංක්‍රාන්ති තියොඩොලයිට්ටුවක් පහත රූපයේ දක්වා ඇත. මේ තිබෙන සංක්‍රාන්ති තියොඩොලයිට්ටුව. ඊටාම් පැහැදිලිව. මේ තමයි මැනුවල් තියොඩොලයිට් එක. මැනුවල් එක. එතකොට ඔබට මෙන්න මෙතනදී මේ තිරස් තලය මේ හොරිසොන්ටල් ස්කේල් එක මේ පේන හොරිසොන්ටල් ස්කේල් එක මේ පැත්තටම අයින කෝණ ඒ පාඨාංක පේනවා. මෙතනින් පේනවා තිරස් තලයේම අයින කෝණ. සිරස් තලයේම අයින කෝණ. තිරස් තලයේ කෝණ, සිරස් තලයේ කෝණ. මේ දෙයට දුරේක්ෂය ඉහළ පහළ යනකොට ඊට අදාළව පාඨාංක වෙනස් වීම මෙන්න මේ vertical scale එකේදී සිදු වෙනවා. ටිකක් අසීරු උපකරණයක් පුද්ගලයෙකුට හෝ සිසුවෙකුට එකවරම භාවිතා කරන්න ගියාම අපහසුතාවන්ට පත් වෙන සිදු වෙනවා. එෙහිදී මේ රූප සටහනත් එක්ක ඔබට තවත් දෙයක් පැහැදිලි කරන්න වෙනවා. vertical axis මෙයාගේ මධ්‍ය හරහා යන vertical axis එක මේ තියෙන්නේ. ඔන්න ඔය axis එක තමයි අපි කෝණයක් මනින්න යනකොට මෙන්න මේ පොළව මත තිබෙන කිසියම් ලක්ෂයකට සමපාත කළ යුත්තේ. අන්නේ vertical axis එක මේ vertical axis එක මේ tripod එක මත ගහන තියොඩොලයිට්ටුව හා සමග යන මේ vertical axis එක අර පොළව මත තිබෙන කුණ්‍යත් එක්ක අනිවාර්යෙන් සමපාත විය යුතුයි. මෙසේ සමපාත කිරීම තමයි අපි මධ්‍යගත කරනවා කියලා කියන්නේ. ඒ වගේම ඔබට පේනවා line of sight. line of sight. ඇස තබා බලනකොට මේ line of sight එක තමයි පේන්නේ. ඒ line of sight එක තමයි angle වෙන්නේ. ඉහළ පහළ ආරෝහණ කෝණ අවරෝහණ කෝණ වශයෙන් ඉහළ පහළ යන්නේ. ඒ line of sight එක සිරසත් එක්ක සාධන ඉහළට සාධන කෝණය ආරෝහණ කෝණ, පහළට සාධන කෝණ අවරෝහණ කෝණ විදියට සිරස් තලයේ කෝණ අපිට මැනිලා ගන්න පුළුවන්. ඊළඟට ඔබ මා කලින් කොටස්වල සඳහන් කළ පරිදි ඔබ මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. සර් අපි පාඨාංකය කොහොමද කියවගන්නේ? පාඨාංකය පෙන්වන්නේ කොහොමද? කලින් කොටස්වලදී මම ඔබට පැහැදිලි කරා මෙන්න මේ දුරේක්ෂයේ බොහෝ විට දුරේක්ෂවල මෙන්න මේ කොටස ගත්තාම මෙන්න මේ පැත්ත ගත්තාම මේ ආකාරයට මෙන්න මෙතන තියෙනනේ ටෙලස්කෝප් එක. ටෙලස්කෝප් එකේ උපනෙත. මෙන්න මේ උපනෙත තිබෙන ස්ථානයට මේ ආකාරයට ඇස තබා බලනකොට මෙන්න මෙතන පේනවා මේ වගේ සිදුරු දෙකක්. එක සිදුරක් තමයි අපි අර වස්තුව දෙස බලන සිදුර. ඒ වස්තුව දෙස බලද්දී මෙයාගේ යටින් හරස් කෙඳි පේනවා. ක්‍රොස් හයර්ස්. ඒ වගේම මෙන්න මෙතනින් බැලුවාම තමයි පුතේ පේන්නේ vertical scale and horizontal scale. vertical scale එකයි horizontal scale එකයි. අංශක කලා විකලා වලට පේනවා. ඒතර ඔබ මේක බලද්දී හොඳින් මතක තබා ගන්න ඕනේ. නිවැරදි vertical පරිමාණය, නිවැරදි horizontal පරිමාණය නිවැරදිව කියවා ගන්න ඔබ වක බලා ගන්න ඕනේ. මේ දෙක මාරු වෙන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. දැන් මේකෙදි තියෙනවා අසංක්‍රාන්ති තියොඩොලයිට්ටුව. non-transit theodolite. දැන් මේ සංක්‍රාන්ති තියොඩොලයිට්ටුව සහ අසංක්‍රාන්ති තියොඩොලයිට්ටුව දෙක සමයි මේ ඔබට මේ සංසන්දනය කරලා තිබෙන්නේ. මෙන්න මේකේ ටෙලස්කෝප් එක දුරේක්ෂය අංශක 180කින් හරවන්න බෑ. අංශක 180කින් හරවන්න බෑ. මේක සම්පූර්ණ මෙහෙම කරලා හරවන්න බෑ. දැන් අංශක 180කින් හරවනවා කියලා කියන්නේ පුතේ මෙහෙම තියෙන එක මෙහෙම හරවනවා කියන එකනේ. එහෙම හරවන්න මේකේ හැකියාවක් නැහැ. අසංක්‍රාන්ති. නමුත් මේ අසංක්‍රාන්තිකයේ තියෙන අඩුපාඩු නිසා අපි වැඩිපුරම භාවිතා කරනු ලබන්නේ සංක්‍රාන්ති තියොඩොලයිට් එහෙම නැත්නම් ට්‍රාන්සිස් තියොඩොලයිට් කියන උපකරණය තමයි අපි භාවිතා කරන්නේ. මේකේ තියෙනවා මෙවැනි තියොඩොලයිට්ටුවක දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකිය. අන දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකි කියලා තියෙනවා. පැහැදිලිද? දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකිය. දුරේක්ෂය සිරස් අක්ෂය වටා කැරකිය නොහැකි වීමයි. මේ සිරස් අක්ෂය වටා කරකවන්න බෑ. මේ අක්ෂය වටා මෙහෙම කරකවන්න බෑ. සංක්‍රාන්ති තියොඩොලයිට්ටුව සමග සංසන්දනය කිරීමේදී සංක්‍රාන්ති එකයි අසංක්‍රාන්ති තියොඩොලයිට්ටුවයි සමග සංසන්දනය කිරීමේදී මෙවැනි උපකරණයක භාවිතය ඉතා අපහසු නිසා තියොඩොලයිට්ටු භාවිතය වර්තමානයේ වන විට බැහැරව ඇත. අසංක්‍රාන්ති තියොඩොලයිට්ටුවක් පහත රූපයේ දැක්වේ. මේ තියෙන්නේ අසංක්‍රාන්ති තියොඩොලයිට්ටුවක්. මේ තිබෙන්නේ සංක්‍රාන්ති තියොඩොලයිට්ටුවක්.
නමුත් වර්තමානයේ වන විට මෙය භාවිතයෙන් බැහැරට ගිහිල්ලා තිබෙනවා. ප්‍රදර්ශනයේ මට්ටම සඳහා පමණයි. මේ උපකරණයත් භාවිතයෙන් ගොඩාක් වෙලාවට බැහැරට ගිහිල්ලා මේ වෙනුවට ඩිජිටල් තියොඩ්ලයිට් එක ඇවිල්ලා තියෙනවා. ඒ ඩිජිටල් තියොඩ්ලයිට් එකත් භාවිතයෙන් බැහැරට ගිහිල්ලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා EDM යන්ත්‍රයයි තියොඩ්ලයිට්ටුවයි දෙකම එකතු කරලා ටෝටල් ස්ටේෂන් එක TS කියන උපකරණය තමයි බහුල වශයෙන් අපි භාවිතයට ගන්නේ. දැන් මෙන්න මේකේ ඒ කතාව මෙහෙම පැහැදිලි කරනවා. වර්තමානයේදී සංඛ්‍යාංක තියොඩ්ලයිට්ටුව ඩිජිටල් තියොඩ්ලයිට්. දැන් ඔබට මේ පේන්නේ මැනුවල් තියොඩ්ලයිට් එකක්නේ. මේකේ ඔබට අර සංඛ්‍යාංක පුවරුවක් දිස් වෙනවද? නැහැ. කොහොමද කෝණ මැනගන්නේ? අපි සාකච්ඡා කළ විදිහට කෝණය මැනගන්නේ මෙන්න මේ ස්ථානයේ ඇස තබනකොට පේනකොට vertical පරිමාණයයි horizontal පරිමාණයයි කියවා ගැනීම. ඉන්පසුව ඒ වෙනුවට එනවා සිරස් පාඨාංක සහ තිරස් පාඨාංක දෙකම ඩිජිටල් තිරයක බලා ගන්න පුළුවන් ආකාරය. ඒකට අපි කියනවා ඩිජිටල් තියොඩ්ලයිට්ටුව. මෙන්න මේ ඩිජිටල් තියොඩ්ලයිට්ටුවත් භාවිතෙන් ක්‍රමයෙන් බැහැරට යන අතරේ ඩිජිටල් තියොඩ්ලයිට්ටුවයි ඉලෙක්ට්‍රොනික දුරමැනීමේ උපකරණය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මීටර් මේ දෙකම එකතු කරමින් මේකයි එකතු කරමින් හදනවා පූර්ණමානය ටෝටල් ස්ටේෂන් එකේ දුරමැනීමේ ක්‍රියාවලිය ඒ වගේම කෝණ මැනීමේ ක්‍රියාවලිය සහ තමා සිට ස්ථානීය ඛණ්ඩාංක ලබා ගැනීම විශේෂ හැකියාවක් තිබෙනවා. ඔබට කලින් කොටස්වලදී මේවා භාවිතා කරමින් මේ දුරේක්ෂය භාවිතා කරමින් මේ ටෙලස්කෝප් එක සහිත TS උපකරණය භාවිතා කරමින් කොහොමද ඒ සර්ව් එක කරන්න කියලා මේට ඉහත කොටස්වලදී ඔබ අධ්‍යයනය කළා තිබෙනවා මේ විදිහට. මා නැවතත් කෙටියෙන් මතක් කරන්නම් මෙවැනි අවස්ථාවක මේ දුරේක්ෂය ටාගට් කරනවා කෙලින්ම මෙන්න මේ ප්‍රිස්මයේ මැදයට ටාගට් කරනවා. ප්‍රිස්මයේ මැදයට ටාගට් කළා කිරණ නිකුත් කිරීම සිදු කරනවා. ඒ කිරණ නැවත වතාවක් පරාවර්තනය වෙලා මේ තිබෙන ස්ථානීය ලොකේෂන් එක ඊටාම නිවැරදිව මැනගැනීමේ හැකියාව පවතිනවා මේ ටෝටල් ස්ටේෂන් එක කියන උපකරණය හෙවත් පූර්ණමානය නැමැති උපකරණය භාවිතා කරමු. වර්තමානයේ මැනව විද්‍යා කටයුතු කරන මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම් මනින ඉඩම් සැලසුම් මදින බොහෝ දෙනා සතුව මේ උපකරණය නැතිවම බැරි උපකරණයක් බවට පත්වලා තිබෙනවා. මෙයත් ඉතා මිල අධික උපකරණයක් ඒ වගේම නිර්වදිතාවය ඉතා ඉහළ උපකරණයක්. අපි මේ පාඩමට අදාළව කලින් කොටසේදී සාකච්ඡා කරපු බිම් මැනීම සඳහා භාවිතා කරන ලෙවල් උපකරණය, මට්ටම් ගැනීමේ උපකරණය, තියොඩ්ලයිට්ටුව මෙන්ම ටෝටල් ස්ටේෂන් කියන උපකරණයත් નિયમિત කාල පරිච්ඡේදයක වතාවක් පළපුරුදු කාර්මිකයෙකු ලවා අලුත් වැඩියා කටයුතු කිරීම. අපි ක්‍රියාවට හඳුන්වනවා අංක ශෝධනය. එහෙම නැත්නම් කැලිබ්‍රේෂන් කියලා කියනවා. මොකද පුතේ අංක ශෝධනය එහෙම නැත්නම් කැලිබ්‍රේෂන් කියලා කියනවා. මේ කැලිබ්‍රේෂන් කිරීම සිදු කරගත යුතුයි. ඒ අනිවාර්යයි. නිවැරදි මැනීම් කටයුත්තක් සිදු කිරීම සඳහා. ඉන්පසුව අපි එනවා මේ තියොඩ්ලයිට්ටුවේ තිබෙන අවාසිදායක තත්ත්වයක් ගැන කතා කරන්න. අපිට මේ තියොඩ්ලයිට්ටුව භාවිතයෙන් මනින්න පුළුවන් වෙන්නේ. මේ අපි කතා කරන සංක්‍රාන්ති මැනුවල් තියොඩ්ලයිට්ටුව. මැනුවල් එක. ඒ තියොඩ්ලයිට්ටුවෙන් තමයි ඔබට විෂය නිර්දේශයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තිබෙන්නේ. අපිට ඩිජිටල් තියොඩ්ලයිට්ටුවක් නැහැ. ටෝටල් ස්ටේෂන් එකවත් පූර්ණමානයක් නැහැ. අපිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා තිබෙන්නේ මේ මැනුවල් තියොඩ්ලයිට් එක පරිහරණය කරමින් කෝණ මැනීම, පාඨාංක කියවා ගැනීම වැනි ක්‍රියාවන්. මෙන්න මේ තියොඩ්ලයිට්ව භාවිතා කරමින් මැනීම් කටයුතු සිදු කරගෙන යාමේදී ප්‍රධාන අවාසිදායක තත්ත්වය තමයි මෙය භාවිතා කළ දුරමයින්න බැහැ. අපි මේ කොටසේ මුල හරිය සාකච්ඡා කළ විදිහට මේ සමග දුර මැනීමට අපට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මිනුම් පටියක් හෙවත් ටේපයක්. අපිට මොකක්ද අවශ්‍ය වෙන දරුවෝ? මිනුම් පටියක් හෙවත් ටේපයක් සහායට අවශ්‍ය වෙනවා. මොකද මේ තියොඩ්ලයිට්ව භාවිතා කරන තියොඩ්ලයිට් මැනුම් ක්‍රියාවලියේදී කෝණ සහ දුර මැනීම යන මේ ක්‍රියාවලි දෙකම සිදු කළ යුතුයි. දුර මැනීම සහ
කෝණ මැනීම මේ ක්‍රියාවලිය දෙකම සිදු කරමින් තමයි નિયમિત පරිදි සැලැස්ම අඳින්න අවශ්‍ය වන්නේ. තියඩලයිට් එක ඇති ප්‍රධාන අවාසිය වන්නේ මෙන්න මේ තියඩලයිට් එක තියෙන ප්‍රධානම අවාසිය වන්නේ ඉන් දුර මැනීම සිදු කළ නොහැකි වීමයි. මේකෙන් දුරම ඉන්න බැහැ. තියඩලයිට් මගින් කෝණ මැනිය හැකි වුවද දුර මැනීම සඳහා මිනුම් පටියක් යොදා ගත යුතුය. ඕන දුරම ඉන්න මොකද පුතේ අවශ්‍ය වන්නේ මිනුම් පටියක් අවශ්‍ය වෙනවා. වර්තමානයේදී පවතර සංකීර්ණ පරිසරය සමග දුර මැනීම සඳහා මිනුම් පටිය යොදා ගැනීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කරය. දැන් මේ ක්‍රියාවලියට අපිට බෑ දුරම ඉන්නත් බෑ. මේ අපහසුදායක තත්ත්වයක් තිබෙනවා මේ වර්තමානයේ පවතින සංකීර්ණ පරිසරය සමග මිනුම් පට යොදා ගැනීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කරය. මෙහිදී ඉලෙක්ට්‍රොනික දුර මැනීම පහසුකම් සහිත තියඩලයිට් උපකාරී වේ. ඊළඟ කොටසට යමු අපි තියඩලයිට් එක කොටස්. දැන් මේ අපි කතා කරන තියඩලයිට් එකක් ගත්තාම මේ තියඩලයිට් එකට ආවේනික වූ විශේෂ කොටස් තිබෙනවා. කොටස් ගණනාවක් තිබෙනවා. මේ කොටස් ඉතාම පැහැදිලිව හඳුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් තියඩලයිට් මේ සාකච්ඡා කර විදිහට ඉතා සංකීර්ණ උපකරණයකි. සංකීර්ණ උපකරණයක් කියලා කියන්නේ කොටස් ප්‍රමාණය වැඩි එකකි. අතීතයේ භාවිතා කළ මෙවැනි උපකරණයක් ඉතා සංකීර්ණ උපකරණයක් වූ අතර වර්තමානයේ වන විට විද්‍යාවේ හා තාක්ෂණ වේදයේ දියුණුවත් සමග එය සරල කොටස් ගණන අඩු උපකරණයක් ලෙස නිර්මාණය කර ඇත. දැන් අපි කලින් කතා කරපු මැනුවල් තියඩලයිට් එක තිබෙනවනේ. ඒක ඩිජිටල් තියඩලයිට් දක්වා වර්ධනය වන විට අර සංකීර්ණභාවය හැකිතාක් දුරට අවම කරලා අපි තාක්ෂණ වේදයේ සංවර්ධනය සමග අපි සෑම උපකරණයක්ම මිනිසාගේ පහසුව සඳහා ප්‍රයෝජන ගන්න බලනවා. අන් ඒ වගේ මේ තිබ සංකීර්ණ කොටස් ඉතා සරල කොටස් බවට පත් කරලා භාවිතය පහසු කරලා තිබෙනවා. සාමාන්‍ය සංක්‍රාන්ති තියඩලයිට් එකක් පහත රූපයෙන් දැක්වේ. දැන් ඔබට පේනවා මේ තියඩලයිට් එක ප්‍රධාන කොටස් ටික. ට්‍රයිපෝඩ් එක, තෙපාව මත තියඩලයිට් එක ඇටවීම සිදු කරලා තිබෙනවා. මේ තියඩලයිට් එකේ ඔබට පේනවා lower horizontal plate, lower plate, upper plate. ඔනිතා වැදගත් ප්ලේට් දෙකක් මතක තබා ගන්න. මේ තියඩලයිට් එකේ ක්‍රියාකාරීත්වය අපි විස්තර කිරීමේදී මේ ප්ලේට් දෙක ඊටාම වැදගත් වෙනවා. lower plate එකයි upper plate එකයි. යටි තහඩුව සහ උඩු තහඩුව. මේ දෙක අපි කලම්ප කරනවා, ක්ලෑම්ප් කරනවා. මේ දෙක වෙන වෙනම ක්ලෑම්ප් කරන්න පුළුවන්. ක්ලෑම්ප් කරනවා කියලා කියන්නේ මේ යටි තහඩුව සහ උඩු තහඩුව මේ දෙක කරකවන්න පුළුවන්. එකක් විතරක් කරකවන්න යට එක ක්ලෑම්ප් කරන්න පුළුවන්. කලම්ප කරනවා. කලම්ප කරමින් මේ දෙකම හෝ වෙන වෙනම එක කරකවන්න පුළුවන්. මේ කරකවීම සිදු කරන ක්‍රියාවලිය පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. තව සයිඩ් කිහිපයකින් පිට සාකච්ඡා කරමු. ඒ වගේම ඔබට පේනවා ස්පිරිට් ලෙවල් එකක්. ඔය පේන ස්පිරිට් ලෙවල් එක. මේකේ තිබෙනවා ලෙවල් දෙකක්. මෙන්න මේ ස්ථානයේදී මේක එපිටින් තිබෙනවා වෘත්තාකාර සහ මේ වගේ බබල් දෙකක්. ඒ බබල් දෙකෙන් කරන්නේ උපකරණය මට්ටම් කිරීම. අපි අර සාකච්ඡා කරපු විදිහට මේ හරහා යන සිරස් රේඛාව මේ හරහා යන මේ විදිහට සිරස් රේඛාව හරියට මේ පොළොව මත තිබෙන කුණ්‍ය සමග සමපාත කරවීමට අපි කියනවා උපකරණය මධ්‍යගත කරවීම කියලා. ඒ වගේම මේ ලෙවල් බුබුලු පාඨාංක ලෙවල් බුබුලු දෙක නිවැරදිව මැදට ගෙනීම සෙන්ටරින් කිරීම එහෙම නැත්නම් මට්ටම් කිරීම කියලා කියනවා. මේ කාරණා දෙක සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි මේ තියඩලයිට් එක භාවිතා කරමින් කෝණ මැනීම සිදු කළ යුත්තේ. ඒ වගේම ඔබට මෙන්න මේ ස්ථානයේ පේනවා දුරේක්ෂයේ උපනත තබා බලන සිදුරු දෙකක්. මේ සිදුරු දෙකෙන් එකකින් සාමාන්‍ය පරිදි දුරේක්ෂය දෙස නිරීක්ෂණය කරන්න පුළුවන්. වස්තුව දිහා බලන්න පුළුවන්. අදාළ වස්තුව පේන ආකාරය මේ විදිහයි. මේ දුරේක්ෂයේ බැලුවහම මේ විදිහට හරස් කෙඳි පහලින් පේනවා. හරස් කෙඳි වලට යටින් මෙන්න මේ විදිහට ප්‍රතිබිම්බය පේනවා. ප්‍රතිබිම්බය. මොකේ ප්‍රතිබිම්බයද? කුණ්‍යයක් දැස තමයි බලන්නේ. මේ කුණ්‍යයේ තිබෙනවා ඇණයක්.
කොන්ක්‍රීට් හෝ යකඩ ඇණයක්. මේ කොන්ක්‍රීට් හෝ යකඩ ඇණය දෙස තමයි මේ අපි බලන්නේ. එහෙම බලුවාම මේ වගේ හරස් කෙඳිත් එක්ක මේ තිබෙන හරස් කෙඳිත් එක්ක ඊටාම නිවැරදිව සමපාත කරවීම අනිවාර්යයි. ඔන්න ඔය ඇණය කුඤ්ඤ මත තිබෙන ඇණය සමපාත කරනවා. මේ තමයි දුරේක්ෂයෙන් දිහා බලන්නේ. දුරේක්ෂයෙන් බලන්නේ මේ දෙස. ඊළඟට මේ පේන අයිපීස් එක මෙතනින් ඇස තබා බැලුවාම තමයි අර අපි කලින් සඳහන් කළ විදිහට හොරිසොන්ටල් පාඨාංකය සහ වර්ටිකල් පාඨාංකය කියවෙන්නේ. මේ ඇවිල්ලා කුඩා කොටස් ප්‍රමාණයක් පමණයි තිබෙන්නේ. මේට අමතරව තවත් මේකේ ගොඩාක් කොටස් අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ වගේම ඔබට පහලින් පේනවා ඇඩ්ජස්ට්මන්ට්ස් ස්ක්‍රූස් වගේක්. ඇඩ්ජස්ට් කරන ස්ක්‍රූස්. මේ ස්ක්‍රූස් භාවිතා කරමින් මේ ස්ක්‍රූපු භාවිතා කරමින් මේ ස්ක්‍රූපු තුන භාවිතා කරමින් අපි කලින් කොටසේ ලෙවල් මැෂින් එක ලෙවල් කරානේ. මට්ටම් ගැනීම උපකරණය. ඒ වගේම මේ වායු බුබුලු මේ තිබෙන්නේ එයා බබල්ස් ටික ස්ප්‍රිට් ලෙවල් දෙකක් තිබෙනවනේ. මේකට දෙකක් තිබෙනවා වායු බුබුලු දෙකක්. මේ දෙක මට්ටම් කිරීමේ කාර්යය සිදු කරන්නේ මේ මට්ටම් ස්ක්‍රූපු ඇඩ්ජස්ට්මන්ට්ස් භාවිතා කරමින්. ලෙවල් උපකරණයට තිබ්බේ එක බුබුලයි. මේට තිබෙනවා බුබුලු දෙකක් මට්ටම් කිරීම සඳහා. ඒට හේතුව තිරස් සිරස් තලයේ පාඨාංක දෙකක් ලබා ගැනීමට සිදුවන නිසා. දැන් ඔබට පේනවා මේ උපකරණයේ සංකීර්ණ භාවය. ඊටාම සූක්ෂම ලෙස අධ්‍යයනය කළ යුතුයි. මේ රූපයද ගත්තහම ඔබට පැහැදිලිව පේනවා මෙයාගේ තියෙන උපාංග ගණනාවක්. theodolite. මේ උපාංග ගණනාවේදී tripod head, leveling screw, tri badge, lower plate, upper plate, මේ තිබෙන්නේ. lower plate, upper plate, eyepiece, vertical, ඔන්න ඔය විදිහට vertical axis මේ උපාංග ගණනාවක් කොටස් ගණනාවකින් සමන්විත වෙනවා. නමුත් ඔබට මේ විෂය නිර්දේශයට අදාළව දුවේ පුතේ මේ සියලුම කොටස් පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහින් අපි ප්‍රධාන වූ කොටස් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු ඊළඟ ස්ලයිඩ් එකේ. මට්ටම් හිස leveling head. පැහැදිලිද? මට්ටම් හිස මූලික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙයි. උඩු ත්‍රිබාහුව upper tribadge and යටි ත්‍රිබාහුව lower tribadge. උඩ ත්‍රිබාහුව බාහු තුනකින් සමන්විත. බාහු තුනකින් සමන්විත මේ සෑම බාහුවක්ම මට්ටම් ස්කුරුප්පුවකින් සමන්විතය. මෙම ස්කුරුප්පු වල කාර්යභාරය වන්නේ උපකරණ ආධාරයක් වීම සහ උපකරණය මට්ටම් කිරීම උදව් කිරීමයි. දැන් මේ තියෙන try badge එක මේ මෙන්න මේ පහළ තියෙන කොටස upper try badge, lower try badge. මේක upper try badge, lower try badge, upper try badge. ඒ lower try badge එකයි upper try badge එකයි උඩින් තමයි මේ තිබෙන්නේ lower plate and upper plate. මේ පහළ කොටස් දෙක පිළිබඳව තමයි මේ කියන්නේ. මේ පහළ කොටස තමයි අර ස්ක්‍රූපු ඇන ටික තිබෙන්නේ. ස්ක්‍රූපු ඇන පිටා තිබෙන්නේ. ඊළඟට අපි යමු මේ කොටසටම නැවතත් යටි ත්‍රිබාහුව. යටි ත්‍රිබාහුව ඇති වක්‍රාකාර සිදුරු තුලින් ලබ කැටය ප්ලම්බොබ් යැවීම මගින් උපකරණ ඉතා ඉක්මනින් නිවැරදිව මධ්‍යගත කිරීමට හැකියාව ලැබේ. යටි ත්‍රිබාහුව lower tribadge. මෙන්න මේ රූප සටහනට නැවතත් එමු. දැන් ඔබට පැහැදිලිව පේනවා මෙන්න මේ යට ත්‍රිබාහුව මේ තිබෙන්නේ. මේ. අපි ඔබට කිව්වා පොළොව යට තිබෙන කුණ්‍යත් එක්ක සමපාත කරන්න ඕන කියලා. මේ ට්‍රයිබැජ් එක පහලින් තියෙනවා වෘත්තාකාර සිදුරක්. මේ වෘත්තාකාර සිදුරත් එක්ක අපි මෙන්න මෙතන ස්ථානගත කරනවා මේ ආකාරයට ට්‍රයිපෝඩ් එක. ට්‍රයිපෝඩ් එක. ට්‍රයිපෝඩ් එක කියලා කියන්නේ තෙපාව. තෙපාවේ තිබෙනවා මේ වගේ ස්කුරුප්පුවක්. මේ ස්කුරුප්පුව කරකවමින් මේ සිදුරෙන් යට ත්‍රිබාහුවත් එක්ක සම්බන්ධ කරනවා. එතකොට මේ තිබෙන ස්ක්‍රූප්පුවට තමයි මේ ට්‍රයිපෝඩ් එකේ තියෙන ස්ක්‍රූප්පුවත් එක්ක තමයි මේ TL මැෂින් එක එකතු වෙන්නේ. මේ යටින් මෙන්න මේ විදිහට අපිට ලම්බ කැට එල්ලන්න පුළුවන්. මේ තවත් උඩට ගත්තාම මේ උඩට පැහැදිලි කරාම මේ විදිහට මේ ට්‍රයිපෝඩ් එක
මෙන්න මේ විදිහට පොළවට සමපාත කරනවා. මේ කොටස මේ ආකාරයට පොළවට සමපාත කරනවා. මේ පැත්තෙන් අපි ත්‍රිමාණ වදිමු. මේ පැත්තෙන් පොළවට සමපාත කරනවා. මෙන්න මේ යෙදෙන කැටය ලම්බ කැටය. ඊටාම ලස්සනට පොළව මත තිබෙන්නා වූ කුඤ්ඤය සමග මේ විදිහට සමපාත කරන්න පුළුවන්. මේකේ ලම්බ කැටයේ තිබෙන ලම්බය මේ කතා කරන ලම්බය මේ අපි කියමු ඇණයක් තිබෙනවා කියලා. ඇණයත් එක්කම හරියටම මධ්‍යගත වෙන විදිහට සකස් කරන්න පුළුවන්. මධ්‍යගත වෙන්න සකස් කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මෙන්න මෙතන තිබෙනවා මේ උපකරණයේ තිබෙනවා මේ පැහැදිලිව මේකේ රූප සටහනේ නැහැ. මෙන්න මේ හරිය වගේ තව කුඩා eyepiece එකක්. eyepiece එකක්. ඔන්න ඔයගේ කුඩා eyepiece එකක් තිබෙනවා. මේ eyepiece එකෙන් ඇස තබා බලන අවස්ථාවේදී මේ ඇස තබා බලද්දී මෙන්න මේ ලඹ කැටයත් එක්ක සමපාත වෙලා තිබෙන මේ ඇණේ හිස අපිට පේන්න ගන්නවා. අර වගේ හරස් කෙඳිත් පේනවා. දැන් අපි දුරේක්ෂයෙන් මේ පැත්තෙන් බලුවාම මේ හරස් කෙඳි පේන්නේ. මේ යට තිබෙන eyepiece එකේ ඇස තබා බලනකොට අපිට පේන්නේ පහළ. ඒ eyepiece එක දිහා බලාගෙන තමයි උපකරණය අපි එහාට මෙහාට කරමින් හරියටම මධ්‍යගත කරන්නේ. එතකොට බලන්න ඇස තබා බලන්න කොටස් දැන් තුනක් ගැන කතා කරා. මොනවාද ඒ කොටස් තුන? මෙන්න මෙතනින් අපිට බලන්න පුළුවන් දුරේක්ෂය දෙස අදාළ ඇණය දෙස. ඒ මොන ඇණය දෙසද? මෙන්න මේ විදිහට ගත්තාම ABC කෝණයනේ මයින්ඩ් තියෙන්නේ. ABC කෝණය. මෙන්න මේ ස්ථානයේ තියඩලයිට් ස්ථානගත කරොත් මට්ටම් කිරීමේ ක්‍රියාවලිය සහ මධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය. මධ්‍යගත කිරීමේ ක්‍රියාවලියේදී හරියටම B මත තිබෙන ඇණයට මධ්‍යගත වෙන්න ඕනේ. මේ මධ්‍යගත වුණාද කියලා හරියටම බලන්නේ මෙන්න මෙතන ඇස තබා තමයි බලන්නේ. මෙතන ඇස තබා මෙන්න මේ උපකරණ ඇස තබා හරියට මධ්‍යගත වෙලාද කියලා බලනවා මේ B කුඤ්ඤයට. එසේ වී නම් ඊළඟට උපකරණය මට්ටම් කරනවා. මට්ටම් කරන බුබුලු කීයක් තියෙනවද? ස්ප්ලිට් ලෙවල් දෙකක්. ඕන උපකරණය මධ්‍යගත වීම සහ මට්ටම් කිරීම සිදු කරා. මධ්‍යගත වීම මට්ටම් කිරීම කරාට පස්සේ අපිට කෙලින්ම මෙන්න මෙතන ඇස තබා මෙන්න මෙතන තිබෙන කුඤ්ඤයේ ඇණයත් එක්ක සමපාත කරනවා. ආපහු කරකවනවා C දෙස. C ට කරකවලා C ගේ තියෙන ඇණයත් එක්ක සමපාත කරනවා. සමපාත කරලා මෙන්න මෙතන ඇස තබා බලනවා vertical පාඨාංකය. මේ පැත්තට තියෙන horizontal පාඨාංකය කොපමණද කියලා. මේ තමයි ක්‍රියාවලිය. මෙන්න මේ ක්‍රියාවලිය සිදු කරන්න සහාය වන මේ උපකරණයේ කොටස් පිළිබඳව තමයි ඔබත් එක්ක මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඔන්න යටි ත්‍රිබාහුව upper tri-badge and lower tri-badge ගැන අපි කතා කරා. ඊළඟට එනවා මෙහිදී මට්ටම් හිස මගින් ප්‍රධාන කාර්යයන් තුනක් සිදු කරයි. මට්ටම් හිස. උපකරණයේ ප්‍රධාන කොටස් සඳහා ආධාරකයක් වීම, තියඩලයිට්ටුව තෙපාව මත සවිවීම, තියඩලයිට්ටුව මට්ටම් කිරීම සඳහා උපකාරී කිරීම. මේ ක්‍රියාවලිය ගැන දැන් මම සාකච්ඡා කළාමාරයි. උපකරණයේ ප්‍රධාන කොටස සඳහා ආධාරයක් වීම. මේ උපකරණය යටින්ම තියෙන කොටසනේ මේකට ආධාර කරනවා. ඊළඟට තියඩලයිට්ටුව තෙපාව මත, ට්‍රයිපෝඩ් එක මත, ට්‍රයිබැජ් එකයි ට්‍රයිපෝඩ් එක කියලා කියන දෙකක්. ට්‍රයිපෝඩ් එක නැත්නම් තෙපාව මත සම්බන්ධ කරන්න. ඊළඟට තියඩලයිට්ටුව මට්ටම් කිරීම සඳහා උපකාරී කරනවා. අර මේකේ තියෙන ස්ක්‍රූපු භාවිතා කරමින් මට්ටම් කරනවා. ඒ හිස තමයි අපි ඔය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දැක්ුවේ මේ උඩ ත්‍රිබාහුව සහ යටි ත්‍රිබාහුව වශයෙන්. upper tri-badge and lower tri-badge. යටි තහඩුව අන්න lower plate upper plate. ඔබට මතක ඇති lower plate එකයි upper plate එකයි කියන්නේ මොකද්ද? අපි නැවතත් බලමු lower plate and upper plate. මේ තිබෙන්නේ lower plate upper plate. ඔබට මේ ධාරයක් පේන්න තියෙනවනේ. ඔන්න ඔය තිබෙන ධාරය වටා මේ upper plate එකයි lower plate එකයි මෙහෙම කරකවන්න පුළුවන්. upper plate එකයි lower plate එකයි මේ වටා කැරකවීමේ හැකියාව තිබෙනවා. මේ දෙකෙන් සිදුවන කාර්යය කුමක්ද? මේකේ කියනවා යටි තහඩුව ලෝහ ප්ලේට්. අංශක බිඳුවේ සිට අංශක 360 දක්වා අංකණය කරන ලද තිරස් ක්‍රමාංකිත වෘත්තය මෙය මත දරා සිටී. අංක 360 සිට බිඳුව අතර මේ පාඨාංකය තිරස් පාඨාංකය ක්‍රමාංකනය කරලා තියෙනවා. යටි තහඩුව මත. මේ නිසා මෙය පරිමාණ
තහඩුව ලෙසද හඳුන්වයි. මේකට තවත් නමක් භාවිතා කරනවා මොකද පුතේ? පරිමාණ තහඩුව ස්කේල් ප්ලේට්. යටි තහඩුව එහෙම නැත්නම් ස්කේල් ප්ලේට් එක. මෙම තහඩුව ඕනෑම අවස්ථාවක කලම්ප කර අන්න කලම්ප කරනවා ක්ලෑම්පින් කලම්ප කර ස්පර්ශක ස්ක්‍රූපුව මගින් මෙහි ඉතා සෙමෙන් සීරු මාරු කළ හැක. ස්පර්ශක ස්ක්‍රූපුව මගින් ටැන්ජන් ස්ක්‍රූ එක ටැන්ජන්සියල් ස්ක්‍රූ ටැන්ජන් ස්ක්‍රූ එක කුමක්ද මේ කියන්නේ? දැන් දරුවෝ අපි යට ප්ලේට් එක යටි තහඩුව ක්ලෑම්ප් කරා. කලම්ප කරනකොට අර තිරස් පාඨාංකය කැරකෙන්නේ නැහැ. අංශක පිහිටනවා 360 මෙයාගේ 360ක් නේ තිබෙන්නේ. මේ 360න් අපි කියමු 280යි 65යි 13 පිහිටුවා. අපිට මේ අංශක ප්‍රමාණය හදගන්න ඕනේ 65යි 30ට 280යි 65යි 30 දක්වා වැඩි කරගන්න ඕනේ. අපි මේ ගමු 25යි 25 කියලා ගමුවොත් 65ක් තියෙන්න බෑනේ. 280යි 25යි 30. විකලා කීයක් කැරකෙන්න ඕනද? විකලා 17ක් කැරකෙන්න ඕන. අපි අතින් මේක කැරකියුවොත් අංශක ගණක් කැරකෙනවා. අර ටැන්ජන්සියල් ස්ක්‍රූ එක ස්පර්ශක ස්ක්‍රූව කරකනකොට මේ මූවමන්ට් එක මේ භ්‍රමණය වීම ඉතා සෙමින් තමයි සිදුවන්නේ. ඒ සඳහා තමයි භාවිතා කරන්නේ ටැන්ජන්සියල් ස්ක්‍රූ එක. ඉතා සෙමින් සීරු මාරු කළ හැකම ඉතා සෙමින් සීරු මාරු කළ හැක. ඒ වගේම මේ යටි තහඩුව අපි කරකවලා බොහෝ අවස්ථාවල කරන ක්‍රියාව තමයි බිඳුවයි බිඳුවයි බිඳුවට සමපාත කිරීම. මේ බිඳුවයි බිඳුවයි බිඳුවට සමපාත කිරීම. ඒක සමපාත වෙන්නේ අනි කෙලවර සමාට අංශ කුඩා ගාණක් වැඩිවීම අඩුවීම කරනවා. ඒ අවස්ථාවේදී ටැන්ජන්ෂල් ස්ක්‍රූ එක හිමින් හිමින් කරකවලා බිඳුවයි බිඳුවයි බිඳුවට ගෙනල්ලා ක්ලෑම්ප් කරලා තියෙනවා. කලප කරලා තියෙනවා. එතකොට පරිමාණය වෙනස් වෙනවද? ස්කේල් එක වෙනස් වෙන්නේ. මා ඊටාම ප්‍රායෝගික පරීක්ෂණයේදී දැන් මේ ප්‍රායෝගික පරීක්ෂණ විස්තර කරනවා මේ සිදු කරන ආකාරය. එහිදී ඔබට ඊටාම ලස්සනට මේක මතක් කරන්නම්. දැනට මතක් කරන්න ඕන යටි තහඩුව ලෝවර් ප්ලේට් එකේ ක්‍රියාවලිය. ඊළඟ උඩු තහඩුව. මෙම තහඩුව මත වර්ණීය පරිමාණය සවී ඇත. යටි තහඩුව මගින් සිරස් කෝණය යටි තහඩුව මගින් මෙන්න යටි තහඩුව මගින් සිරස් කෝණය බිඳුවයි බිඳුව ලෙස සකසා කලම්ප කර උඩු තහඩුව එය මත කරකවීම මගින් එය කරකැවූ තිරස් කෝණය කියවිය හැක. දැන් එන යටි තහඩුව තියෙන්නේ මොනව කරන්නද? අංශක බිඳුවයි බිඳුවයි බිඳුවට කරකව ගන්න. අංශක බිඳුවයි බිඳුව වෙන්න ඕනේ. ඕන අංශක ප්‍රමාණයට කරකව ගන්න පුළුවන්. කරකවගෙන මේ යටි තහඩුව ක්ලෑම්ප් කරනවා. කලම්ප කරනවා. ඒ කලම්ප කරත් අර ටැන්ජන්ෂල් ස්ක්‍රූ එක කරකවලා චුට්ටක් එහාට මෙහාට සීරු මාරු කරන්න පුළුවන්. කලම්පය අයින් කරපු ගමන් ඔයේ හිතු මතේ මේක කැරකෙනවා. ඊට පස්සේ උඩු තහඩුව භාවිතා කරමින් තමයි මේ අපි අදාළ පරිමාණය මැනගන්නේ. ඒ ඔබට මම ලස්සනට දැන් පැහැදිලි කරන්නම් රූප සටහනත් එක්ක. ආපහු රූප සටහනට එන්න. අපි ආපස්සට රූප සටහනට එනවා මේ ආකාරයට. මේකේ අපිට උපකරණේ පෙන්눔 කරන්න හැකියාවක් නැහැ. මේ තියෙන ස්ක්‍රූස් ගණනාවක් තිබෙන නිසා මේ කලින් රූප සටහනට අපි යමු. දැන් මේ ඔබට පේනව නේද මේ ස්ක්‍රූස් ගණනාවක් මේ පේන තියෙන මේ ස්ක්‍රූස් ගණනාව. ඔය තමයි ඔය තියෙන ස්ක්‍රූස් කලම්ප කරන්න භාවිතා කරන ඒවා. දැන් මෙන්න මෙතන තියෙන ස්ක්‍රූ එක මේ තිබෙන ස්ක්‍රූ එක මේ තිබෙන ස්ක්‍රූ එකෙන් ඈත බල බැලුවාම තමයි මේ අර පහළ ඇණය පේන්නේ. අයිපීස් එක. හරිනේ? ඊළඟට ඔබට පේනවා මෙන්න මෙතන ස්ක්‍රූප්පු කිහිපයක්. මේ ස්ක්‍රූප්පුවයි මේ ස්ක්‍රූප්පුවයි. ඔන්න ඔය ස්ක්‍රූප්පු කරකවලා තමයි යටි තහඩුව උඩු තහඩුව කරකවා ගන්න. යටි තහඩුව කලම්ප කරගන්න. මේ උඩු තහඩුව කලම්ප කරගන්න මෙන්න මේ දෙක තියෙනවා ටෙලස්කෝප් එක එහාට මෙහාට කලම්ප කර ගැනීම සඳහා. පැහැදිලිද? මේ කලම්පයන් ක්ලෑම්ප්ස් ස්ක්‍රූප්පු ගොඩාක් තිබෙනවා. ඔන්න ඕවා භාවිතා කරමින් තමයි මේ කැරකෙන එක
නවතා ගන්න සියුම් සීරු මාරු කරන්නේ මෙන්න මේ කලම්ප ගණනාව භාවිතා කරමින්. ඒ නිසා තමයි මේ සංකීර්ණ උපකරණයක් ලෙස අපි හඳුන්වන්නේ. මේ ප්‍රායෝගික පරීක්ෂණය සිදු කළ යුතුමයි මෙහි ක්‍රියාකාරීත්වය නිවැරදිව තේරුම් කිරීමට. ඊළඟට අපි එනවා ඔන්න යටි තහඩුව ගැන කතා කරා, උඩු තහඩුව ගැන කතා කරා. තැටි ලෙවලය, ප්ලේට් ලෙවල්ස්. මේ ප්ලේට් ලෙවල් එක ඔබට මතකයි මේ ප්ලේට් ලෙවල් එක හා සම්බන්ධ ලෙවල් එකක් තිබ්බා මට්ටම් ගැනීමේ උපකරණය. ලෙවල් මැෂින් එකේ. අපි මෙය ලෙවල් කරලා ස්ක්‍රූපු 3 පිළිවෙලින් කරකවා මේ මධ්‍යගත කිරීම සිදු කරා. නමුත් මෙහි මට්ටම් කිරීම ක්‍රියාවලියේදී එකවර මේ බුබුල වෘත්තාකාරයේ මැදට ගේන්නත් ඕනේ. මෙන්න මේ බබල් එක මේ දෙක හරි මැදට ගේන්නත් ඕනේ. මේ දෙකම එකවර සිදු කර යුතුයි. මේ මධ්‍යගත වෙලා මේ මධ්‍යගත නොවුනොත් ඒත් උපකරණය සම්පූර්ණයෙන් මධ්‍යගත වෙලා නැහැ. මේක මධ්‍යගත කළා මේක මධ්‍යගත උනේ නැත්තම් ඒත් උපකරණය මධ්‍යගත වෙලා නැහැ. ඒ නිසා මේ දෙක එකවරම මැදට ගෙනීමේවත් මධ්‍යගත කිරීම කරලා මට්ටම් වෙනවා කියලා කියනවා. මේ දෙක මධ්‍යගත වුණාම මට්ටම් වෙනවා. පහළ තිබෙන ඇණයත් එක්ක සමපාත වෙනවා කුණ්‍යත් එක්ක ඒකට කියනවා මධ්‍යගත කිරීම. මෙයා මෙයාගේ මධ්‍යට මෙයාගේ මධ්‍යට ආවම උපකරණය මොනවා වෙලාද මට්ටම් වෙලා. ඔය දෙකම කරන්න ඕනේ. එකිනෙකට ලම්බකව පිහිටා ඇති තැටි දෙකක් නේ. එකිනෙකට ලම්බකව පිහිටන තැටි ලෙවල දෙකක් උඩු තහඩුව පාද තහඩුව මත දරා සිටී. පහත රූපේ පාද ස්ක්‍රූපුව මගින් මෙම තැටි ලෙවලය මධ්‍යගත කළ හැකියි. දැන් මේ පේනවා ඔබට දුරේක්ෂය. ඈත පිහිටන වස්තුවක උඩුකුරු ප්‍රතිබිම්බයක් සාදා දීම. ඈත පිහිටන වස්තුවක උඩුකුරු ප්‍රතිබිම්බයක් සාදා දීම මෙහි මූලිකම කාර්යයයි. තියඩොලයිට් දුරේක්ෂයක පහත කොටස් සමන්විත වීම. දැන් මේ තිබෙන්නේ ඇක්සිස් එක vertical axis එක. සිරස්තලයේ තිරස්තලයේ මෙන්න මේ තිරස්තලයේ කෝණ බිඳුවෙන් පටන්ගෙන මෙන්න මේ ආකාරයට කැරකෙනවා. ඒ වගේම දුරේක්ෂය මේ පැත්තට කරකවලා මේ අසට කරකවලා vertical angle මයින්නත් පුළුවන්. තිරස් අක්ෂය සිරස් අක්ෂය සයිට් එක මේ පැත්තේ eyepiece එකෙන් ඇස තබා බලනවා අනිත් පැත්තේ වස්තුව නිරීක්ෂණය කරනවා. ඔබට පැහැදිලිව පේනවා ඇති. තිරස්තලය සිරස්තලයේ කෝණ. සිරස්තලයේ කෝණ මයින්නත් පුළුවන් තිරස්තලයේ කෝණ මයින්නත් පුළුවන්. මේ දුරේක්ෂය තමයි මේ සියල්ලම ඇස තබා බලලා අදාළ වස්තුව ටාගට් කිරීම සිදු කරන්නේ. පැහැදිලි ඇති. ඔබට උදාහරණයක් ගත්තොත් මෙන්න මේ තලය මම මේ ආකාරයට රේඛාවක් අඳිනවා. මේ පැත්තට මෙහෙම කෝණයක් මයින්න පුළුවන්. තිරස්තලයේ. දුරේක්ෂය මත මෙහෙම තියලා මේ පැත්තෙන් ටාගට් කරලා මෙන්න මේ කෝණය මයින්න පුළුවන්. මේ තලයේ 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 කෝණය මයින්න පුළුවන්. ඒ දෙකම කරගැනීමේ හැකියාව කා සතුව පවතිනවද? දුරේක්ෂය සතුව පවතිනවා. තෙපාව ට්‍රයිපෝඩ් එක. ඔබට මතක ඇති ලෙවල් මැෂින් එක භාවිතා කිරීමේදීත් ලෙවල් මැෂින් එක ඇටවීම සඳහා මෙවැනි තෙපාවක් භාවිතා කරා. නමුත් ඒ තෙපාව සමග මේ තියඩොලයිට්ටුවේ තෙපාව සංසන්දනය කිරීමේදී මේ තෙපාව තරමක් ශක්තිමත්. මෙයාගේ බාහු 3 එහෙම නැත්නම් ලෙග්ස් 3 ඊටාම ශක්තිමත්. ඒ වගේම එක පුද්ගලයාගේ උස ප්‍රමාණයට ගැළපෙන පරිදි අදාළ පොළවේ ආනතු ස්වභාවයට ගැළපෙන පරිදි ස්ථානගත කිරීමේ පහසුව සඳහා මේ ලෙග්ස් වල එහෙම නැත්නම් මේ තෙපාවේ කකුල් වල දිග ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් මේ වින් ස්ක්‍රූස් භාවිතා කරමින්. වින් ස්ක්‍රූස් මේ ස්ක්‍රූස් ඇතුලේ මේ එහාට මෙහාට කකුල යවලා කකුල දිග කරන්න පුළුවන්. ඒ වගේම මේ කකුල් වල තියෙන
තියුණු හිස සහ මෙතන ඔබට තියෙන මේ මෙන්න මේ පය තබන්න පුළුවන් ප්‍රදේශය භාවිතා කරලා මේ පයෙන් තද කරලා පොළව තුල කිදා බැස්ස වීමේ හැකියාව තිබෙනවා. මේ තුඩ පොළවට මෙතනින් ප්‍රෙස් කරලා මෙතනින් තද කරලා පොළවට කිදා බැස්සුවාම මේ පොළව මත ලිස්සා යාමක් සිදු වෙන්නේ එම ස්ථානයේදීම පවතිනවා. ඒ වගේම මේ සියුම් සීරුමාරු ස්ක්‍රූස් භාවිතා කරමින් ආසන වශයෙන් මේ ප්ලේට් එක පොළව මට්ටමට සමාන්තර වන ලෙස ස්ථානගත කරන්න පුළුවන්. මේ මැදයේ තිබෙන මෙන්න මේ සොකට් එක භාවිතා කරමින් තමයි මේ සොකට් එක කරකවල තමයි තියොඩොලයිට්ටුව මෙයට හිර කරලා තබා ගන්න. මෙන්න මෙවැනි කොටස් ටිකක් සමන්විත වෙනවා තෙපාවේ. පළමුව අපි තෙපාව කකුල් තුනම එක ළඟ තබලා එකම උසකට රැගෙන පසුව මේ ස්ක්‍රූස් තද කිරීම සිදු කරනවා. තද කිරීම සිදු කරලා පොළවේ දිශා තුනකට සමානව විහිදෙන පරිදි මේ තුඩු හිස පොළව මතට තුන් පැත්තෙම පොළව මතට තද කරලා අපි බලනවා මේ තෙපාවේ හෙඩ් එක අපි කියනවා ට්‍රයිපෝඩ් හෙඩ් එක ආසන වශයෙන් පොළවට සමාන්තරයිද කියලා. එසේ නොවනවා නම් අපිට පුළුවන් මේ ස්ක්‍රූස් භාවිතා කරමින් නැවතතාවක් මෙය ලෙවල් කරන්න. ආසන වශයෙන් ලෙවල් කරලා ඉවරලා තමයි එයා මතට තියොඩොලයිට් උපකරණය මේ අපි කතා කරන සොකට් එක භාවිතා කරමින් සම්බන්ධ කිරීම සිදු කරන්න. මේකත් ඇවිල්ලා ස්ක්‍රූප්වක් සොකට් එක කියලා කිව්වොත් මේක ස්ක්‍රූප්වක්. ස්ක්‍රූපෙන් අතේ ප්‍රමාණයට තද කරලා ගත්තාම මේක එහාට මෙහාට හෙලවෙන්නේ නැහැ. මේක ඇහි මට්ටමටවත් ආසන වශයෙන් ලෙවල් නොකරහොත් තියොඩොලයිට්ටුවේ තියෙන ලෙවලින් ස්ක්‍රූප් විශාල වශයෙන් එහාට මෙහාට සීරු කරන්න වෙනවා. මොකද ඊට පස්සේ ඒක හදන්න වෙන්නේ තියොඩොලයිට්ටුවේ තිබෙන ස්ක්‍රූප් වලින්. ඒ නිසා හැකිතාක් දුරට ආසන වශයෙන් මේ ට්‍රයිපෝඩ් හෙඩ් එක ලෙවල් කිරීම සිදු කරන්න වෙනවා. මේ හරියාකාරව සිදු කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවල මෙන්න මේ ට්‍රයිපෝඩ් හෙඩ් එක මත ස්පීතු ලෙවලයක් තබා ලෙවල් කිරීමද සමහර විසින් සිදු කරගනු ලබනවා. මේ තමයි විශේෂ කොටස තියොඩොලයිට්ටුව සම්බන්ධ කිරීම සඳහා සහාය වන්නේ. ඊළඟට ලඹ කැටය. මේ ලඹ කැටය භාවිතා කරනවා අපි සාකච්ඡා කර පළේදී මේ ලඹ කැටය භාවිතා කරනවා මේ පොළවේ තිබෙන කුඤ්ඤේ සමග මේ කුඤ්ඤේ තිබෙන ඇණය සමග සමපාත කරවන්න. මේ හරහා යන උපකරණ මධ්‍ය හරහා යන සිරස් රේඛාව මේ කුඤ්ඤයත් එක්ක ඒකරේඛීය කරන්න සමපාත කරගන්න අපිට උදව් වෙන්නේ මේ කතා කරන ලඹ කැටය. මේදී කියනවා උපකරණයක් යම් ස්ථානයක් මත නිවැරදිව සහ සිරස්ව මධ්‍යගත කිරීමට පහත රූපයේ පරිදි ලඹ කැටය යොදා ගැනීම. නූලකට ගැස ගසා ඇති ලඹය නිදහසේ එල්ලීමට සැලැස්සු විට ළඹය නිදහසේ එල්ලීමට සැලැස්සු විට එය ගුරුත්ව රේඛාව දිගේ එල්ලේ. උපකරණයේ සිරස් අක්ෂය මේ රේඛාව සමපාත කිරීම සඳහා ලඹ කැටය යොදා ගැනීම. ලඹ කැටය යොදා ගන්න. නමුත් අපිට බොහෝ අවස්ථාවලදී අපි කියූ පරිදි මේ ලඹ කැටයත් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතෙන්ට උපකරණය මෙන්න මෙහෙම තියොඩොලයිට්ටුව මෙහෙම සම්බන්ධ කරාට පස්සේ මෙතනින් අයිපීස් එකක් තියෙනවනේ. මේ අයිපීස් එකෙන් බැලුවහම පේනවා යට තියෙන ඇණි. ඒ ඇණෙත් එක්ක සමපාත කරත් අයිපීස් එකෙන් බලලා හරස්කෙදිත් එක්ක සමපාත කරත් උපකරණය මැදගත වෙනවා. නමුත් ඊට වඩා අපිට හරි පහසුයි මේ ළඹය එල්ලලා මේ ළඹයත් එක්ක මේ ඇණය සමපාත කරගත්තා නම් ඒ කාර්යයත් අපිට නිවැරදිව කරගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න ළඹයේ කාර්යභාරය තියොඩොලයිට්ටු මැනුම් ක්‍රමයට අදාළව. මේ තමයි පොළවේ පහළ පිහිටි ලක්ෂයකට උපකරණය මධ්‍යගත කිරීම. මධ්‍යගත කිරීම. අපි එකට කියනවා සෙන්ටරින් කියලා. සෙන්ටරින් කරා. හරියට මේ හරහා යන සිරස් අක්ෂය මේ පොළව මත තිබෙන මේ ලක්ෂයත් එක්ක මධ්‍යගත කිරීම සිදු කරලා ඔන්න ඊට පස්සේ මට්ටම් කිරීම කරලා අපි පාඨාංග ගැනීම සඳහා උපකරණය සූදානම් කරගන්න.
අපි ඔබත් එක්ක දැන් සාකච්ඡාට භාජනය කරා තියොඩලයිට් එක ප්‍රධාන කොටස් පිළිබඳව. අපි දෙවන පරිච්ඡේදයෙන් සාකච්ඡා කරමු මේ තියොඩලයිට්ටුවේ ක්‍රියාකාරීත්වය. තියොඩලයිට්ටුව භාවිතා කරමින් කෝණ ලබා ගන්නා ආකාරය සහ මෙම ක්‍රියාවලියේදී ඇතිවන දෝෂසහගත තත්ත්වයන් ඒවා අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිවෙත් පිළිබඳව අපි ඉදිරි පරිච්ඡේදවලදී සාකච්ඡාවට භාජනය කරමු.